අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ බලය පාඩම. දැන් බලයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම හිතන්නකෝ අපිට යම්කිසි වස්තුවක් තියෙනවා. නිශ්චලව තියෙන වස්තුව. අපිට මේ වස්තුව චලනය කරගන්න ඕන. එතකොට අපිට උවමනා වෙනවා බලය. නිශ්චලව තියෙන වස්තුව චලනය කරන්න උවමනා වෙන්නේ බලය. ඒ වගේම හිතන්නකෝ යම්කිසි වස්තුවක් නියත වේගයකින් චලනය වෙනවා. මට ඕනේ මෙයාගේ වේගය වැඩි කරන්න. ඒත් අපිට උවමනා වෙන්නේ බලය. හිතන්නේ යම්කිසි වස්තුවක වේගය අපිට අඩු කරන්න ඕන. එතකොටත් උවමනා වෙන්නේ අපිට බලයක්. චලනීය වෙන වස්තුවක අපිට නවත්තන්න ඕන. එතකොටත් අපිට උවමනා වෙන්නේ බලයක්. දැන් අපි ඔය කියපු හැම අවස්ථාවකදීම සිද්ධ වෙන දේ බලන්න. නිශ්චලව තියෙන වස්තුවක් චලනය කරන්න යනවා. ඒ කියන්නේ මුලදී එයාගේ චලිත ස්වභාවය නිශ්චලතාවයේ තිබ්බේ. එයාව චලනය කරන්න, චලිත ස්වභාවය වෙනසක් කරන්න උවමනා නම් අපිට බලයක් උවමනා වුණා. වේගය වැඩි කරනවා කියලා. නියත වේගයකින් චලනය වෙන චලිත ස්වභාවයේ නියත වේගයක් වෙච්ච වස්තුවේ වේගය වැඩි කරන්න උනත්, ඒ කියන්නේ චලිත ස්වභාවය වෙනස් කරන්න උනත් උවමනා වුණේ බලයක්. වේගය අඩු කරද්දී චලනය වෙන වස්තුව නවත්තද්දී ඒ කියන හැම අවස්ථාවකදීම සිද්ධ වෙන්නේ ඒ වස්තුවේ චලිත ස්වභාවයේ වෙනස් වීමක්. එහෙනම් අපිට බලය විස්තර කරන්න පුළුවන් යම්කිසි වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වෙන භෞතික සාධකයේ විදිහට. දැන් අපි දන්නවානේ බලය මනින්නේ නිව්ටන් වලින්. right? බලය මනින්නේ නිව්ටන් වලින්. දැන් අපි මේක ගැන පොඩ්ඩක් ආයෙ හිතුවොත් අපිට යම්කිසි වස්තුවක් නිශ්චලව තියෙන වස්තුවක් චලනය කරන්න උවමනා වෙන්නේ බලයක්. චලනය වෙන වස්තුවක් නවත්තන්න උවමනා වෙන්නේ බලයක්. ඒ කියන්නේ හැම වස්තුවක්ම තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරන්නේ බලයක් මගින්. ඒ කියන්නේ බලෙන් තමයි ඒක කරන්න වෙන්නේ. ඒ කියන්නේ හැම වස්තුවකම තියෙන ලක්ෂණයක් තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරන්නේ අකමැති. බලෙන් තමයි ඒ දේ කරන්නේ. අන්න ඒ ගති ගුණයට අපි කියන්නේ වස්තුවේ අවස්ථිතිය. අවස්ථිතිය කියන්නේ වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්නේ වස්තුන් දක්වන අකමැත්ත. ඒක තීරණය කරන සාධකයේ වෙන්නේ ඒ වස්තුවේ ස්කන්ධය. පොඩි ස්කන්ධය අඩු වස්තුවක් අපිට චලනය කරන්න ලීසි. ත්‍රිවිල් එකක් තල්ලු කරන්න ලීසි නැවතිලා තියෙනවා. හැබැයි බඩු පටවපු ලොරියක් තියෙනවා නම් ඒක තල්ලු කරන්න අමාරුයි. මොකද එයාගේ ස්කන්ධය වැඩි. ස්කන්ධය වැඩි වෙන්න අපිට කියන්න පුළුවන් ඒ වස්තුවේ අවස්ථිතිය වැඩි වෙනවා කියලා. හරි. දැන් අපි බලමු චලිතය පිළිබඳ නිව්ටන් විසින් නියමයන් ඉදිරිපත් කරන්න නියම තුනක්. ඒ නියම තුන අපි පොඩ්ඩක් ඉගෙන ගමු. සලාම පළවෙනි නියමය. මොකද්ද නිව්ටන් නියම? නිව්ටන් නියම පළවෙනි නියමය. පළවෙනි නියමය මොකද්ද කියන්නේ? යම් කිසි වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් නොයෙදෙනවා. යම් වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් නොයෙදෙනවා නම් ඒ වස්තුව එක්ක නිශ්චලයි නැත්නම් ඒකාකාර වේගයකින් චලනය වෙනවා. මොකද පළවෙනි නියමයෙන් කියන්නේ යම් වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් නොයෙදෙනවා නම් ඒ වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙමින් හෝ පවතී. දැන් පළවෙනි නියමය අදාළ වෙන්නේ නිශ්චල වස්තුන් සඳහා විතරක් නෙමෙයි. චලනය වෙන වස්තුන්ටත් අදාළයි. ඒ කියන්නේ බාහිර බලයක් ඉදින්නේ නැත්තම් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. නවතින්න, නැවතිලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම චලනය වෙන්නත් පුළුවන්. චලනය වෙනවා නම් චලනය වෙන්නේ නියත ප්‍රවේගයක් යටතේ. right. දැන් බලමු දෙවෙනි නියමය. දෙවෙනි නියමය මොකක්ද කියන්නේ? පළවෙනි නියමයෙන් කිව්වේ වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් ඉදින්නේ නැත්තම් තත්වය. දෙවෙනි නියමයෙන් කියනවා අසමතුලිත බාහිර බලයක් යෙදෙනවා නම් ඒ වස්තුවේ චලිත ඒ බලය කොහොමද ලැබෙන්නේ කියලා. මොකද්ද දෙවෙනි නියමයෙන් කියන්නේ? එතකොට යම් වස්තුවක් මත යෙදෙන අසමතුලිත බාහිර බලය. ඒ වස්තුවේ ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි. දෙවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? යම් වස්තුවක් මත යෙදෙන අසමතුලිත බාහිර බලය වස්තුවේ ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි. දැන් ඔය නියමය කියද්දී අපිට වචනයක් තියෙනවා ගම්‍යතාවය කියලා. මොකක්ද ගම්‍යතාවය කියන්නේ? අපි හිතන්නකෝ වස්තුවක් තියෙනවා ස්කන්ධයෙන් වෙච්ච. ඒ වස්තුව චලනය වෙනවා u ප්‍රවේගයකින්. එතකොට අපි මෙයාගේ ගම්‍යතාවයේ විශාලත්වය අර්ථ දක්වනවා nu කියලා. ස්කන්ධේ ප්‍රවේගයේ ගුණිතය කියලා.
එයාගේ දිශාව අපි අර්ථ දක්වනවා ප්‍රවේගී දිශාව විදියට. right. දැන් අපි බලමුකෝ ඔය දෙවෙනි නියමයෙන් කියපු කතාව ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. හිතන්න වස්තුවක් තියෙනවා m ස්කන්ධයක් සහිත ඒක u ප්‍රවේගයකින් චලනය වෙනවා. අපි මෙයා මත F කියලා අසමතුලිත බාහිර බලයක් යෙදුවා. ඒ යොදලා t කාලයක් චලනය වෙන්නේ ඉඩ හැරියා. ඊට පස්සේ එයාගේ ප්‍රවේගය අපි දන්නවානේ බලයක් යෙදුවාම එයාගේ වේගය වෙනස් වෙනවා කියලා චලිත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි හිතනවා t කාලයකට පස්සේ එයාගේ වේගය v වුණා කියලා. එතකොට ආරම්භක අවස්ථාවේ මේ සලක අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේ ගම්මිතාවය වෙන්නේ u t කාලයකට පස්සේ ගම්මිතාවය වෙන්නේ mv. දැන් අපි ගම්මිතාවයේ සිදුවෙච්ච වෙනස ගන්න ගියොත් වෙනසක් ගන්න අපි දන්නවනේ හැම වෙලාවම කරන්නේ පසු අවස්ථාවේදී පෙර අවස්ථාවේදී අඩු කරන එක. එහෙනම් ගම්මිතාව වෙනස ගන්න පුළුවන් මේකෙදී පසු ගම්මිතාවයේ වෙච්ච mv කින් පෙර ගම්මිතාවයේ වෙච්ච mu අඩු කරනවා. එතකොට මට මේකෙන් m පදය පොදු නිසා ඊට ගන්න පුළුවන්. එතකොට ඉන්නේ m වතාවක් v ඍණ u කියලා. එතකොට ගම්මිතාවයේ සිදුවෙච්ච වෙනස මේක. අපේ නියමයෙන් කියන්නේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් ගැන. ශීඝ්‍රතාවය කියලා කියන්නේ හැම එකකම යම්කිසි රාශියක වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකීය කාලයකදී සිදුවෙච්ච වෙනසට. නැත්තම් යම්කිසි එකක් වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තත්පරයකදී සිදුවෙච්ච වෙනස. දැන් මේ ගම්මිතා වෙනස සිද්ධ වෙන්න ගත වුණු කාලය අපි දන්නවා t කියලා. ඒක නිසා මේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය ගන්න ගියොත් අපිට ගන්න පුළුවන් මේ t කාලයකදී මේ වෙනස සිද්ධ වුණේ. එහෙනම් තප්පරයකදී සිදුවෙන වෙනසට ශීඝ්‍රතාවය කියලා කියන්නේ. එහෙනම් ශීඝ්‍රතාවය ගන්න t කාලයකදී මෙච්චර වෙනසක් වුණා නම් ශීඝ්‍රතාවය ගන්න තප්පරයකදී සිදුවෙන වෙනස ගන්න මේක බෙදන්න ඕනේ t වලින්. දැන් මෙතනදී මෙහෙම එකක් තියෙනවා මේ බලන්නකෝ. මෙතන ගුණිත වැඩි කිරීම තියෙන නිසා අපිට ඕන පිළිවෙලකට වැඩි කරන්න පුළුවන්. මම මේ පදය ඉස්සෙල්ලා සුරු කරනවා. මෙතන තියෙන්නේ v ඍණ u බෙදීම t. v කියලා කියන්නේ පසු ප්‍රවේගය, u කියලා කියන්නේ පෙර ප්‍රවේගය. එහෙනම් v ඍණ u කියලා කියන්නේ පසු එකෙන් පෙරේ අඩු කරලා තියෙන ප්‍රවේගය. එතකොට මෙතනින් එන්නේ ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස ඒ සඳහා ගත වෙලා කාලයෙන්ුයි බෙදලා තියෙන්නේ. එහෙනම් මෙතනින් එන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අපි දන්නවනේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ත්වරණය කියලා. එහෙනම් අපිට දැන් මේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට ප්‍රකාශනයක් එනවා. ශීඝ්‍රතාවයට ප්‍රකාශනයක් එනවා. මේක වෙනුවට මට දාන්න පුළුවන් ත්වරණය a කියලා පිට එනවා. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට ma කියලා. එතකොට දෙවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? වස්තුව මත යෙදෙන අසමතුලිත බාහිර බලය. ඒ කියන්නේ අර අපි ඇඳ රූපයේ F අනුලෝමෝ සමානුපාතිකයිලු ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් අපි ඔප්පු කරා අන්තිමට ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය මේට සමානයි කියලා. එහෙනම් දෙවෙනි නියමයෙන් කියන කතාව අපි ප්‍රකාශනය කෙරුවොත් වස්තුව මත යෙදෙන අසමතුලිත බාහිර බලය F අනුලෝමෝ සමානුපාතිකයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැත්නම් මේක. ඕක තමයි අපිට ලැබෙන්නේ. දැන් සමානුපාතික සම්බන්ධයක් ආවම මේක සමීකරණයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මොකක් කරලාද? අර සමානුපාතිකත්වය වෙනුවට නියතයක් දාලා. එතකොට මට මේකටත් ඒ දේ කරොත් මට ලැබෙනවා මෙන්න මෙහෙම. k කියලා කියන්නේ නියතයක්. right? එතකොට අපිට සම්බන්ධයක් ඇවිල්ලා තියෙන්නේ සමානයි kma කියලා. k කියලා කියන්නේ නියතයක්. දැන් කොහොම මේක මෙහෙම තියෙද්දී මේ සමීකරණය මෙහෙම තියෙද්දී මම බලයමයින ඒකකයේ වෙච්ච නිව්ටනීය අර්ථ දක්වන්න යනවා. නිව්ටනීය අර්ථ දක්වන්නේ. නිව්ටනීය අර්ථ දක්වන්නේ මෙන්න මෙහෙම. ඒකක ස්කන්ධයක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට එකක ත්වරණයක් ලබා දෙන්න වමනා කරන බලයට තමයි අපි නිව්ටන් එකක බලයක් කියලා කියන්නේ. නිව්ටනීය අර්ථ දක්වනවා කොහොමද? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට එකක ත්වරණයක් ලබා දෙන්න උවමනා කරන බලය කියලා. එතකොට මේ අර්ථ දැක්වීම මේකේ ආදේශ කරොත් F වෙනුවට දාන්න වෙන්නේ 1 K අපි දන්නේ නැහැ. M වෙනුවට දාන්න වෙන්නේ 1 A වෙනුවට දාන්න වෙන්නේ 1. එතකොට මේක සුළු කරපුවාම අපිට K වලට අගේනවා 1යි කියලා. එහෙනම් මේ ආපු අගය
මේ අවස්ථාවට අදාළ නම් හැම අවස්ථාවකටම ඒ අගය තමයි එන්නේ. මොකද මේක සමානුපාතික නියතයක් නිසා. ඒ නියතයේ අගය එක නිසා අපිට සම්බන්ධයක් දැන් ලැබෙනවා F සමානයි NA කියලා. එතකොට අපිට නිව්ටන්ගේ දෙවෙනි නියමයේ ව්‍යුත්පන්න කරගන්න පුළුවන් සමීකරණයක් අපිට ලැබිලා තිනවා F සමානයි NA කියලා. right. දැන් අපි දෙවෙනි නියමයේ කතා කරා. තුන්වෙනි නියමය කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. දැන් එතනදී ඔය ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි චුට්ටක් අපි පැහැදිලි කරගන්න ඕන. මොකක්ද? දැන් හිතන්නකෝ අපි යම්කිසි මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. රෝද සපත්තු දාලා. දැන් මෙයාව තල්ලු කරනවා කියලා හිතන්නකෝ. කියන්නේ මෙයා මගින් මෙයා මත බලයක් හිතනවා. ඒතර මෙයා විසි වෙලා යනවා. මෙයා විතරද විසි වෙන්නේ? නෑ. මෙයා විසි වෙනවා. ඒතකොට ක්‍රියාව වෙන්නේ මෙයා මගින් මෙයා මත බලයක් හිතීම. ප්‍රතික්‍රියාව වෙන්නේ මෙයා මගින් මෙයා මත බලයක් හිතීම. ඒතකොට අපිට පේනවා ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන දෙක එකම වස්තුවක් මත යෙදෙන්න බෑ. ක්‍රියාවේ දෙන්නේ එක වස්තුවක් මත නම් ප්‍රතික්‍රියාවේ දෙන්නේ වෙනත් වස්තුවක් මත. right. දැන් අපි ඔය නිව්ටන් නියම තුන ඉගෙන ගත්තා. ඊට පස්සේ නිව්ටන් දෙවෙනි නියමයෙන් ව්‍යුත්පන්න කරගත්ත සමීකරණය. අපි ඊළඟට ඔය සමීකරණය යොදලා ගැටලු හදනකොට අපි කොහොමද ගැටලුවක් හදන්නේ කියලා චුට්ටක් බලමු. right. ඊට ඉස්සෙල්ලා අපිට යම්කිසි බල කීපයක් වුණා වෙනවා ගණන් හදාගෙන යනකොට ඒ බල ගැන මුලින්ම කතා කරනවා. මුලින්ම අපි කතා කරනවා බර. බර කියලා කියන්නේ M ස්කන්ධයේ තියෙන වස්තුවක් සැලකෙව්වොත් ඒ M ස්කන්ධයේ තියෙන වස්තුව මත පොළොව මගින් ආකර්ෂණ බලයක් ඇති කරනවා. අපි කියන්නේ ගුරුත්වාකර්ෂණය. අන්න ඒ ඇතිවන ගුරුත්වාකර්ෂණ බලයට තමයි අපි බර කියලා කියන්නේ. අපි M ස්කන්ධයක් තියෙන වස්තුවක් ගුරුත්වද ත්වරණය ජීවිච්ච තැනක තිබ්බහම එයාගේ බර අපි සලකන්නේ mg කියලා. දැන් මේකේ ජීවලගේ ඒගොල්ලෝ දීලා තිබ්බොත් එයාගේ පාවිච්චි කරනවා නැත්නම් අපි 10 අරගෙන ගණන් හදන්න පුළුවන්. right බර කියලා කියන්නේ ගුරුත්ව යම්කිසි ස්කන්ධයක් මත ගුරුත්වය මගින් ඇති කරන ආකර්ෂණ බලය. දැන් මේ බලයේ තියෙන විශේෂත්වයක් තියෙනවා. මේ බලයේ දිශාව නිශ්චිතයි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මෙයාගේ දිශාව තියෙන්නේ සිරස්ස පල්ලෙහාට. ඊළඟට අපිට ගණන් හදද්දී උමනා වෙනවා තව බලයක් ආතති බලය. ආතතිය. අපි සාමාන්‍යයෙන් ආතතියක් දක්වන්නේ T කියලා. ආතති බලයක් කියන්නේ තන්තුවක් එහෙම නැත්නම් තන්ටක් අදින්මට භාජනය කරොත් අන්නේ තන්තුවේ හෝ දණ්ඩේ ඇතිවන බලවලට තමයි අපි ආතති බලයක් කියලා කියන්නේ. දැන් අපි පොඩ්ඩක් හිතමුකෝ මෙහෙම ගහක් මිනිහෙක් ඉන්නවා. අපි ගහකට බැඳ තන්තුවක් ලණුවක් මගින් ලණුවක් බැඳලා අපි අදිනවා. එතකොට තන්තුවේ හට ගන්නවා ආතතිය. ඒ ආතති බලය දක්වන්නේ එකිනෙකා වෙතට යොමු වෙච්ච ඊතල වලින්. එකිනෙකා වෙතට යොමු වෙච්ච ඊතල වලින් තමයි අපි ආතතියක් දක්වන්නේ. මේ ඊතල වල තියෙන විශේෂත්වය. මේ ඊතල වලින් ගහට ළඟින් වැටිලා තියෙන්නේ මෙන්න මේ ඊතලෙන්. අන්න ඊතලයේ පැත්තෙන් තමයි ගහ මතේ දෙන ආතති බලයේ පැත්ත නිරූපණය වෙන්නේ. මිනිසා මතේ දෙන ඊතලයේ මිනිසට ළඟින් වැටිලා තියෙන ඊතලය මේකනේ. ඒක නිසා ඒකෙන් තමයි මිනිසා මතේ දෙන ආතති බලය ඒ දිශාව නිරූපණය වෙන්නේ. දැන් අපිට බල ලකුණු කරන්න දීලා තිබ්බොත් ගානක මිනිසා මතේ දෙන බල ලකුණු කරන්න කියලා. එතකොට මේ ඊතලය දක්වන්නේ නැහැ. මේක විතරයි දක්වන්නේ. right දැන් අපි තව උදාහරණයක් ගමුකෝ. කප්පියක එල්ලලා තියෙනවා ස්කන්ධ දෙකක්. මේ මුල් කැපිටල් එක විදිහට. දැන් මේකෙදි මේ තන්තුවේ හට ගන්න ආතතිය ඇදිලා තියෙන නිසා ආතතිය දක්වන්නේ එකිනෙකා වෙතට යොමු වෙච්ච ඊතල වලින් මේ ආකාරයට. මේ ඊතල වලින් මෙන්න මේ නම් කරමු 1 2 3 4 කියලා. පළවෙනි මේ දෙවෙනි ඊතලයෙන් දැක්වෙන්නේ කැපිටල් M මත යෙදෙන ආතති බලයේ පැත්ත. හතරවෙනි ඊතලයෙන් දැක්වෙන්නේ සිම්පල් M මත යෙදෙන ආතති බලයේ පැත්ත. මේ එක පළවෙනි ඊතලයෙන් දැක්වෙන්නේ. පළවෙනි ඊතලයෙන් දැක්වෙන්නේ එතකොට කප්පිය මත මේ පැත්තේ තන්තුවේ යෙදෙන ආතති බලයේ පැත්ත.
අංක 3 ඉතලෙන් දැක්වෙන්නේ කප්පිය මත මේ පැත්තේ තන්තුව මගින් ඇති කරන ආතති බලයේ පැත්ත. right. ඊළඟට අපි කතා කරනවා තව අපිට උවමනා වෙන බලයක් ගැන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අපි ඒක සාමාන්‍යයෙන් දක්වන්නේ ආතෝලි. අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් කියලා කියන්නේ යම්කිසි ස්පර්ශ වෙලා තියෙනවා නම් වස්තුන් දෙකක්, ඒ වස්තුන් දෙක අතර ඇතිවන බලවලට තමයි අපි අභිලම්බ ප්‍රතික්‍රියා බල කියලා කියන්නේ. ස්පර්ශ වෙලා තියෙන වස්තුන් දෙකක් අතර ඇතිවන බලවලට තමයි අපි අභිලම්බ ප්‍රතික්‍රියා බල කියලා කියන්නේ. කියන්නේ හිතන්නකෝ අපි හිටගෙන ඉඳද්දී අපි පොළොවත් එක්ක ස්පර්ශ වෙනවා. එතකොට පොළොව මගින් අපි මත අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. ස්පර්ශයෙන් නිසා. ඒ වගේම අපි මගින් පොළොව මත අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. එතකොට අපි මත පොළොව මගින් එදෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය අපි මෙහෙම හිටගත්තාම අපි මත පොළොවෙන් ඇතින්නේ ඉහළට. එතකොට අපි ඒක ලකුණු කරලා මෙන්න මේ විදිහට මිනිසා මත මේ මිනිසා මත ඒ වගේම පොළොවත් එක්ක මිනිසත් ස්පර්ශ වෙනවා. ඒක නිසා මිනිසා මගින් පොළොව මතත් අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. ඒකේ දෙන්නේ පල්ලෙහාට. හැබැයි ඒක ආත්ම වෙන්න ඕන. මොකද නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සෑම ක්‍රියාවල සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එතකොට මේ පොළොව මගින් මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන එක ක්‍රියාව නම් ප්‍රතික්‍රියාව වෙන්නේ මිනිසා මගින් පොළොව මත අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන එක. ඒක නිසා ඒ අගයන් දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. දැන් හිතන්නකෝ මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ තියෙන විශේෂත්වයක්. තියෙන විශේෂත්වය තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය අර නමේම තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියා බලය. එතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ තියෙන විශේෂත්වය තමයි හැම වෙලාවෙම මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය ස්පර්ශ වෙලා තියෙන පොදු පෘෂ්ඨයට ලම්බකවමයි ඉඳින්නේ. ඒ කියන්නේ මෙතනදී නම් මේකට ලම්බකව වේදුනා. මෙතනදී පොදු පෘෂ්ඨයට ලම්බකව. ඒ කියන්නේ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨ දෙකටම ලම්බකව තමයි යෙදෙන්නේ. දැන් මේ මෙතනට ලම්බකරේ දිශාව අපිට හොයාගන්න බැරි වුණාට මේ දණ්ඩට ලම්බක දිශාව ලේසියෙන් හොයාගන්න පුළුවන්. එහෙනම් මේ දණ්ඩ මත යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය ওই පැත්තටයි පිටන්නේ. right. දැන් අපි බලමු නිව්ටන් නියම වලින් ගොඩනගපු සමාන මේ කියන සම්බන්ධය පාවිච්චි කරලා ගැටලු හතරදී අපි මොකක්ද කරන්න ඕනේ පිළිවෙල කියලා. දැන් මේකේ වැදගත් දෙයක් තියෙනවා. මේක කටපාඩමින් ගණන් හදන්න පුරුදු වෙන්න එපා. තර්කානුකූලව ගණන් හදන්න පුරුදු වෙන්න. බලය ත්වරණය කියලා කියන්නේ දෛශික. ඒක නිසා ඒවට දිශාවක් තියෙනවා. ඒක නිසා ඒවා දෛශික විදිහට පේන විදිහට උත්තර ලියන්න උත්සාහ කරන්න. right. අපි බලමුකෝ කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි මම මොකද්ද කිව්වේ කියලා. දැන් නිව්ටන් x සමාන ma දාලා ගණන් හදනකොට අපි මුලින්ම කරන්න ඕනේ අපි කාටද මේ x සමාන ma දාන්නේ කියලා වස්තුව තෝරගන්න එක. x සමාන ma දාලා ගණක් හදනකොට මුලින්ම කරන්නේ කාටද අපි x සමාන ma දාන්නේ කියලා වස්තුව විදිහට කාවද තෝරගන්නේ කියලා හිතන එක. උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්න. දැන් අපි මේ එකක කප්පියක දෙපැත්තෙන් එල්ලනවා ස්කන්ධ දෙකක්. මේක සිම්පල් එක, මේක කැපිටල් එක. දැන් මෙතනදී අපිට x සමාන ma දාන්න වස්තුන් දෙකක් තෝරගන්න පුළුවන්. මොනවාද වස්තුන් දෙක? සිම්පල් m සහ කැපිටල් m. සිම්පල් m ට වෙනම x සමාන ma දාන්න පුළුවන්. කැපිටල් m ට වෙනම x සමාන ma දාන්න පුළුවන්. තර්කානුකූලව ගණක් හදනකොට වස්තුව විදිහට මේ දෙන්න එකට සලකලා x සමාන ma දාන්න බෑ. මොකද මෙයා දැන් හිතන්නකෝ කැපිටල් M වැඩි කියලා සිම්පල් M ට වඩා. එතකොට මෙයා පල්ලෙහාටයි චලනය වෙන්නේ. මෙයා චලනය වෙන්නේ ඉහළට. එතකොට මේ දෙන්නා චලනය වන දිශාවන් වෙනස් නිසා අපි මේ සමීකරණේ දෛශික සම්බන්ධ කරලා සලකනත් නිසා එතකොට අපිට වස්තුන් දෙකම එක වස්තුවක් විදිහට සලකලා x සමානයි මේ දාන එක තර්කානුකූල නැහැ. මොකද මෙයා චලනය වෙන දිශාවයි මෙයා චලනය වෙන දිශාවයි වෙනස්. විශාලත්ව සමාන වුණාට දිශාව වෙනස් වෙනකොට දෛශිකය වෙනස් වෙන නිසා. එතකොට අපිට මේ වගේ ගැටලුවකදී සමානයි මේ දාන වස්තුව තෝරගන්නකොට වස්තුව තෝරගන්න පුළුවන් එක්ක සිම්පල් m විතරක් නැත්නම් කැපිටල් M විතරක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම බලන්නකෝ. අපි වස්තුවක් අපි ගානක දුන්නොත් මෙහෙම සිම්පල් m උයි කැපිටල් M උයි මෙහෙම තියලා මේ පැත්තෙන් බලයක් යොදනවා. දැන් අපිට වස්තුව x සමානයි m දාන්න මේ ගැටලුවේදී නම්
වස්තුවක් තෝරගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. කැපිටල් M විතරක් තෝරගෙන සමාන M දාන්න පුළුවන්. සිම්පල් M විතරක් තෝරගෙන සමාන M දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්නවම එකට සලකලා සමාන M දාන්න පුළුවන්. right මොකද මේ බලය යොදන බලය නිසා මේ දෙන්නම චලනය වෙන්නේ එකම දිශාවකට එකම තොරණයකින් නිදින ස්පර්ශ වෙලා තියෙන නිසා. ඒ නිසා අපිට වස්තුව විදිහට ආකාර තුනක් තියෙනවා තෝරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේ වගේ ගැටලුවක් මේ වගේ කුටීරයක් ලණුවක් දාලා ඒකේ ඉන්න මිනිස්සෙක් ඒ ලණුව මත බලයක් යොදද්දී යොදමන ගමන් ඉහළට චලනය වෙන වගේ පද්ධතියක් ගැන හිතන්න. එතකොට මේකෙදි අපිට වස්තුවක් තෝරගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මොනවාද ඒ ආකාර තුන? එක්කෝ එක් සමානයි මේ දාන්න පුළුවන් මිනිසා විතරක් වස්තුව විදියට තෝරගෙන, එහෙම නැත්නම් සමානයි මේ දාන්න පුළුවන් මේ ගත්ත වේදිකාව විතරක් තෝරගෙන මේ දෙන්නම එකට චලනය වෙන නිසා තව ආකාරයකින් වස්තුවක් තෝරගන්න පුළුවන් මිනිසා සහ වේදිකාව කියන දෙන්නම එකට වුණා. right මේකේ ගානේදී එකට චලනය වෙන නිසා එක් සමානයි මේ දාන්න වස්තුව තෝරගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මිනිසා විතරක් තෝරගන්න පුළුවන්, වේදිකාව විතරක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිසයි වේදිකාවයි කියන දෙන්නම එකට උනක් තෝරගන්න පුළුවන්. දැන් ඊළඟට ඉස්සල්ලාම අපි කරේ එක් සමානයි මේ දාද්දි වස්තුව තෝරගන්න. ඊළඟට අපි කරන්න ඕනේ වස්තුව තෝරගත්තට පස්සේ ඒ වස්තුවේ බාහිරය හඳුනා ගන්න එක. බාහිරය කියලා කියන්නේ වස්තුව මත බලපෑමක් ඇති කරන, තෝරගත්ත වස්තුව මත බලපෑමක් ඇති කරන, නමුත් වස්තුව තෝරගත්ත වස්තුව නොවන දේවල් වලට තමයි අපි බාහිරය කියලා කියන්නේ. දැන් අපි මේ උදාහරණය ගමු. අපි වස්තුව විදිහට මිනිසා විතරක් තෝරගත්තොත් බාහිරයට අයිති වෙන කොටස් මොනවාද? අපේ තර්කෙ මොකක්ද? වස්තුව තෝරගත්තට පස්සේ බාහිරයට අයිති වෙන වස්තුව මත බලපෑමක් ඇති කරන වස්තුව නොවන කොටස්. මොකක්ද? වස්තුව විදිහට මිනිසා විතරක් තෝරගත්තොත් එයාට බලපෑමක් ඇති කරන අනිත් කොටස්. පොළොව මතින් මෙයාගේ ස්කන්ධයක් තියෙන නිසා ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. එතකොට පොළොව වස්තුව විදිහට මිනිසා තෝරගත්තොත් බාහිරයේ කොටස. එතකොට පළවෙනිට අයිති වෙන බාහිරයේ කොටස පොළොව. වස්තුව විදිහට මිනිසා විතරක් තෝරගත්තොත්. ඊළඟට වේදිකාවත් එක්ක මිනිසා ස්පර්ශ වෙනවා. ඒක නිසා වේදිකාවෙන් අභිලම්භ ප්‍රතික්‍රියා බලයක් මිනිසා මතේ දෙනවා. ඒක නිසා බලපෑම මිනිසා මත වේදිකාවෙන් සිද්ධ වෙන නිසා වේදිකාවත් බාහිරයේ කොටස. වස්තුව විදිහට මිනිසා තෝරගත්තා. ඒ වගේම මිනිසා තන්තුව අල්ලගෙන තියෙනවා. තන්තුව ඇදිලා තියෙනවා. ඒක නිසා ආතතියක් තන්තුව මගින් ඇති වෙනවා මිනිසා මත. ඒක නිසා බලපෑමක් මිනිසා මත තන්තුව මගින් ඇති වෙන නිසා තන්තුවත් බාහිරයට අයිති වෙන කොටසක්. ඒතර වස්තුව විදිහට මිනිසා විතරක් තෝරගත්තොත් බාහිරයට අයිති වෙන කොටස් තුනක් තියෙනවා. පොළොවයි, වේදිකාවයි, තන්තුවයි. ඊළඟට අපි වස්තුව විදිහට වේදිකාව විතරක් තෝරගත්තා කියලා හිතන්න. එතකොට බාහිරයට අයිති වෙන්නේ වේදිකාව වස්තුව විදිහට තෝරගත්තොත් බාහිරයට අයිති වෙන්නේ වේදිකාවටත් ස්කන්ධයක් තියෙන. ඒක නිසා වේදිකාව මත පොළොව මගින් ගුරුත්වාකර්ෂණ බලයක් ඇදෙනවා. ඒක නිසා පොළොව බාහිරයේ කොටසක්. මිනිසා වේදිකාවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන මිනිසා මගින් වේදිකාව මත අභිලම්භ ප්‍රතික්‍රියා බලයක් පල්ලෙහාට ඇති කරනවා. ඒක නිසා මිනිසා වස්තුව විදිහට වේදිකාව ගත්තොත් බාහිරයේ කොටසක්. තන්තුවෙන් වේදිකාව ගැට ගහලා තියෙන්නේ. ඒක නිසා තන්තුවේ හට ගන්නවා ආතතියක් වේදිකාව මත ඒක ක්‍රියා කරනවා. ඒක නිසා තන්තුවත් බාහිරයේ කොටසක්. දැන් අපි කියවනේ මේ ඥානෙදී වස්තුව විදිහට තෝරගන්න පුළුවන් තුන්වෙනි ආකාරයකුත් තියෙනවා කියලා. වස්තුව විදිහට මිනිසයි වේදිකාවයි කියන දෙන්නම එකට උනක් තෝරගන්න පුළුවන්. එහෙම තෝරගත්තොත් බාහිරයට අයිති වෙන කොටස් වෙන්නේ. අපි බාහිරය හඳුනාගන්න කිව්වා. බලපෑමක් ඇති කරන්නත් ඕනේ, වස්තුව නොවෙන්නත් ඕනේ. ඒතකොට වස්තුව විදිහට මිනිසයි වේදිකාවයි කියන දෙන්නම එකට තෝරගත්තොත් බාහිරයට අයිති වෙන්නේ පොළවයි තන්තුවයි විතරයි. මොකද වස්තුව විදිහට මිනිසයි වේදිකාවයි දෙන්නම එකට ගත්තොත් මිනිසා කියලා කියන්නේ තෝරගත්ත වස්තුවේ අභ්‍යන්තරයේ කොටසක්. වේදිකාව කියලා කියන්නේ තෝරගත්ත වස්තුවේ අභ්‍යන්තර කොටසක්. ඒතකොට බාහිරයට අයිති වෙන්නේ පොළවයි තන්තුවයි විතරයි. දැන් ඉස්සෙල්ලාම ඒ සමානයි මේ ගානක් හදනකොට කරන්න ඕනේ වස්තුව තෝරගන්න එක. ඊළඟට කරන්න ඕනේ බාහිරය හඳුනා ගන්න එක. ඊළඟට හඳුනාගත්ත බාහිරය මගින් තෝරගත්ත වස්තුව මත යෙදෙන බල පද්ධතිය ලකුණු කරන්න ඕන. බාහිර බල විදියට. වස්තුව තෝරගත්තා, බාහිරය හඳුනාගත්තා, බාහිර බල ටික ලකුණු කරා ඊළඟට. දැන් අපි වස්තුව විදියට මිනිසා තෝරගත්තා කියලා හිතන්න. බාහිරට අයිති වෙන කොටස් තුනක් තියෙනවා කියලා අපි කිව්වනේ. එහෙනම් ඒ කොටස් තුන මගින් යෙදෙන බල ටික තමයි බාහිර බල වෙන්නේ. මිනිසාගේ ස්කන්ධයෙන් කියලා හිතමුකෝ. එහෙනම් මිනිසා මත පොළොව මගින් ආකර්ෂණ බලයක් ඇති කරන යාගේ බල ඒක දාන්නේ ඉන්නේ කියලා.
පොළවත් එක්ක වේදිකාව ස්පර්ශ වෙන නිසායි වේදිකාව බාහිරයට අයිති උනේ. ස්පර්ශය නිසා ඇති වෙන බලය අභිලම්භ ප්‍රතික්‍රියා බලය. ඒක ඇති වෙන්නේ මිනිස් සමත ඉහළට එන එකත් බාහිර බලයක්. බල දෙකක් ලකුණු කරලා. තුන්වෙනි බාහිරයේ කොටස තන්තුව මගින් ආතතියක් ඇති කරනවා. අපි දන්නවා ආතතිය දක්වන්නේ කෙනෙකා වෙතට යොමු වෙච්ච කලවලින්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හැබැයි අපි මේ කලවලින් වස්තුවට ළඟින් තියෙන ඊතලෙ මිනිස් සමතේ දෙන බලය නිසා මෙන්න මේ ඊතලෙ විතරයි ලකුණු කරන්නේ. ආතතිය දක්වන්නේ ටී. ඒතකොට මේ බල තුන තමයි වස්තුව විදියට මිනිස් විතර තෝරගත්තොත් බාහිරයට අයිති වෙන කොටස් වෙන්නේ. දැන් අපි හිතමුකෝ ඊළඟට වස්තුව විදියට අපි තෝරගත්තේ වේදිකාව කියලා. මොනවාද එතකොට වේදිකාව මත ඉදින බාහිර බල? වස්තුව විදියට තෝරගත්තේ වේදිකාව නම් බාහිරයට අයිතුනේ පොළවයි මිනිසයි තන්තුවයි. එහෙනම් පොළොව මගින් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙන්නේ. එයාගේ ස්කන්ධය අපි m' කියලා ගමුකෝ. m' t කියන බලයක් ඇති වෙන බර විදිහට. මිනිසා බාහිරේ කොටසක් එතකොට වේදිකාව වස්තුව විදියට තෝරගත්තොත් එහෙනම් වේදිකාව මත මිනිසා මගින් අභිලම්භ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන ස්පර්ශය නිසා ඒක ඇති වෙන්නේ පල්ලට. ඒ මොකද මිනිසා මත ඇති වුනේ ඉහළටනේ. හැබැයි ඒකත් ආහාරමයි. අරයා මත ලකුණු කර ආතතියමයි මෙයා මතත් එදෙන්නේ. දැන් ඊළඟට තන්තුව මගින් ඇති වෙන තන්තුව තමයි බාහිරේ කොටස වේදිකාව වස්තුව විදියට තෝරගත්තොත් තන්තුව මගින් ආතති බලයක් ඇති වෙනවා. හැබැයි වේදිකාව මත බල ලකුණු කරනකොට තන්තුව වේදිකාවට ගැට ගහලා තියෙන තැනින් තමයි ආතතිය දෙන්නේ. ඒත් මේ වගේමයි වේදිකාවට ළඟින් වැටෙන්නේ මේ ඊතලෙ නිසා වේදිකාව මත බලය ලකුණු කරද්දී මේක තමයි ලකුණු කරන්නේ. තව වැදගත් දෙයක් තියෙනවා මෙතනදී. මම මෙතනදී මිනිසා මත බල ලකුණු කරද්දී දැම්මේ ඊතලයේ ලකුණු අගේ ලකුණු කරේ t කියලා. මෙතනදී t කියලාමයි දන්නේ. තන්තුවක් අපි මෙතනදී මේ තන්තුව අපි උපකල්පනය කරනවා අවිතන්‍යයි. අවිතන්‍යය කියලා කියන්නේ ඇදෙන්නේ නැහැ. තන්තුව සැහැල්ලුයි. තන්තුව දාලා තියෙන මේ කප්පිය සොමටයි කියලා. අන්නේ අවශ්‍යතා තුන තෘප්ත වෙනවා නම් තන්තුවේ හැම තැනකම ආතතියින් සමානයි. අවිතන්‍ය සැහැල්ලු තන්තුවක් සොමට කප්පියක් වටා දාලා තියෙනවා නම් තන්තුවේ හැම තැනකම ආතතියින් සමානයි. ඒ නිසා මෙතන t කියලා දැම්මම මෙතන එකත් t කියලාමයි දානවා. දැන් අපි කාරණා තුනක් කිව්වා. f සමානයි මේ දාද්දි වස්තුව තෝරගන්න ඕනේ. බාහිරය හඳුනා ගන්න ඕනේ. බාහිර බල ටික ලකුණු කරන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි f සමානයි මේ දාන දිශාවක් තෝරගෙන ඒ සමීකරණය දාන්න. f සමානයි මේ දාන දිශාවක් තෝරගන්න. දැන් අපි සාමාන්‍යයෙන් දිශාව විදියට තෝරගන්නේ තෝරගත්ත වස්තුව චලනය වෙන දිශාව. තමයි අපි තෝරගන්න දිශාව විදියට ලකුණු කරන්නේ. තෝරගන්න ඕන. දැන් එහෙම තෝරගෙන අපි f වලට ආදේශ කරද්දී අපි ආදේශ කරන්නේ තෝරගත්ත වස්තුව මත තෝරගත්ත දිශාවට යෙදිලා තියෙන බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය. f විදියට දාන්න ඕනේ තෝරගත්ත දිශාවට වස්තුව මත යෙදෙන බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය. එතකොට සමීකරණයේ වලින් ලැබෙන්නේ තෝරගත්ත දිශාවට වස්තුවේ තෝරණය. අපි වස්තුව විදියට තෝරගත්තේ මිනිසා කියලා හිතන්නකෝ. අපි බල ටික ලකුණු කරොත් ආයමත් පොඩි අපහසුකම් තියෙන ඒවා වැඩි ගණන් ගන්න එපා. තියෙන අඩු පහසුකම් නිසා මේකේ R මේකේ T. දැන් අපි හිතමුකෝ මේකේ පද්ධතිය චලනය වෙන්නේ ඉහළට කියලා අපි දන්නේ නේ. ඉහළට හරි අපි හිතනවා ඉහළට චලනය වෙන්නේ. දැන් වස්තුව විදියට තෝරගත්තේ මිනිසා නම්. අපි ඉහළට චලනය වෙනවා කියලා හිතුවොත් පද්ධතියම බාහිරටයි මේ වස්තුව විදියට තෝරගත්තේ මිනිසා නම් දිශාව විදියට තෝරගත්ත ඉහළට නම් එහෙනම් මිනිසට පිළිගනවා මෙහෙම මිනිසට ඉහළට දානවා ඒ සමානයි. එතකොට f විදියට දාන්න ඕනේ ඉහළට තියෙන සම්ප්‍රයුක්ත බලය. r එක තියෙන්නේ උඩට මිනිසා මත. t එක තියෙන්නේ උඩට. හැබැයි mg එක තියෙන්නේ පල්ලෙහාට. එහෙනම් ඉහළට f සමානයි මේ දාද්දි ඉහළට සම්ප්‍රයුක්ත බලය යොදද්දි f විදියට ආදේශ කරන්න ඕනේ r දාන්න t. මොකද මේ දෙකම උඩට තියෙන සම්ප්‍රයුක්ත බලය ඉහළට තියෙන සම්ප්‍රයුක්ත බලය අපි f විදියට දාන්න ඕනේ. mg එක තියෙන්නේ පල්ලෙහා නිසා ඍණ mg සමානයි ma. දන්නේ අපි තොරණේ අපි හිතනවා ඒ තොරණේකින් යනවා. ඒතර ඕක f සමානයි වෙන්නේ මිනිසට යෙදුවොත් අපිට එන සමීකරණය. පැහැදිලිද? right. දැන් අපි පොඩ්ඩක් ඔය f සමානයි මේ දාලා ගණන් කීපයක් හදන්න උත්සාහ කරමු. එතකොට ඔය අඩුපාඩු ටික හැදෙනවා. ඉතුරු අඩුපාඩු ටික හැදෙනවා. right. සලවලුම අපිට පොඩි ගානක් කප්පියකින් එල්ලලා තියෙනවා ස්කන්ධ දෙකක්. එකක් කිලෝග්‍රෑම් 2යි අනිත් එක කිලෝග්‍රෑම් 3යි. මේක මෙහෙම කියලා අත්හරිනවා. අපෙන් අහලා තියෙනවා තන්තුවේ ආතතිය සහ එක් වස්තුන් චලනය වන ත්වරණ කොච්චරද කියලා. දැන් අපි කියපු පිළිවෙලට ගාන හදාගෙන යනවා. එහෙම හදුවොත්
ඕන ගානක් හදන්න පුළුවන්. මේවා හදන්න පොඩි ක්‍රම තියෙනවා, සමහර කෙටි ක්‍රම තියෙනවා. හැබැයි ඒවා තර්කානුකූල නැහැ. ඒ ක්‍රම වලින් හදන්න පුළුවන් ගණන් වලට සීමාවක් තියෙනවා. හැබැයි හරි විදියට තියරි එක යෙදෙන විදියට ගානක් හදන්න ඉගෙන ගත්තොත් ඕන ගානක් හදන්න පුළුවන්. රයිට්. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ මොකද්ද කරන්නේ. මේකෙදි අපිට වස්තුව මුලින්ම තෝරගන්න ඕනේ. වස්තුව තෝරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මොකද මේ දෙන්න අත්‍යයොත් මෙයා පල්ලෙහාට චලනය වෙන්නේ, මෙයා ඉහළට චලනය වෙන්නේ. ඒක නිසා වස්තුව විදියට තෝරගන්න පුළුවන් කිලෝග්‍රෑම් 3 විතරක් සහ කිලෝග්‍රෑම් 2 විතරක්. දැන් වස්තුව විදියට මම තෝරගත්ත කිලෝග්‍රෑම් 3 විතරක්. බලන්න කොච්චර ලේසිද කියලා. ඊළඟට අපි කරන්න ඕනේ බාහිරය හඳුනා ගන්න එක. බාහිරයට අයිති වෙන්නේ මොනවද? බාහිරය කියලා කියන්නේ මෙයාට බලපෑමක් ඇති කරන අනිත් කොටස්. පොළවෙන් බලපෑමක් ඇති කරනවා. ඒ වගේම මේ තන්තුවෙන් බලපෑමක් ඇති කරනවා. ඒව තමයි එතකොට බාහිරයට අයිති වෙන කොටස් වෙන්නේ. එතකොට ඒවම දෙවෙනියට බාහිරය අපි හඳුනාගත්ත තුන්වෙනියට බාහිර බල ටික ලකුණු කරන්න ඕනේ. මෙයාගේ බර තියෙනවා. බර වෙන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි නම් mg නේ g 10යි අගේ දීලා නැහැ. අපි 10යි කියලා ගන්නවා. නිව්ටන් 30ක බරක් තමයි යා මතය දෙන්නේ පල්ලෙහාට. ඒ වගේම තන්තුවේ ආතතිය ක්‍රියා කරන්නේ මෙහා මත නම් ඉහළට. මම ඒක t කියලා හිතනවා. දැන් වස්තුව තෝරගත්ත බාහිරය හඳුනාගත්ත බාහිර බල ටික ලකුණු කරා. දිශාවක් තෝරගෙන f සමානයි මේ දානවා. මම උඩින් f සමානයි මේ කියලා ලිව්වා. දාන්නේ සමීකරණයේ පොදු සමීකරණයක් නිසා ඊපස්සේ කිලෝග්‍රෑම් 3යි දාන්නේ කියලා ලිව්වා. දිශාව විදිහට තෝරගන්න. යා චලනය වෙන දිශාව. මෙයා චලනය වෙන්නේ පල්ලෙහාටනේ. මම දන්නේ නැහැ තෝරන්නේ කොච්චරද කියලා මම හිතනවා ඒ කියලා. දැන් මම f සමානයි මේ කිලෝග්‍රෑම් 3ට පල්ලෙහාට දාන්න යනවා. එතකොට f විදිහට මොකද දාන්නේ? පල්ලෙහාට තියෙන සංප්‍රයුක්ත බලය. 30 තියෙන්නේ පල්ලෙහාට. ඒක නිසා 30 දාන්න. t තියෙන උඩට පල්ලෙහාට දාන නිසා 30 දාන විදිහට තමයි t තියෙන උඩට රිසයිකල් කරන්න. t සමානයි ස්කන්ධය 3යි ඒ දාන්නේ නේ මම මේක නම් කරන එක කියලා. ඊළඟට දැන් වස්තුව විදිහට තෝරගන්න තව එකක් තියෙනවා කිලෝග්‍රෑම් 2. මම 2 වස්තුව විදිහට තෝරගන්නවා. යා වස්තුව විදිහට තෝරගත්තාට පස්සේ අනිත් ටික කරගෙන යනවා. බාහිර හඳුනා ගන්නවා පොළොවයි තන්තුවයි. බාහිර බල ටික ලකුණු කරනවා. බරයි හරි ලේසි. තන්තුවේ ආතතියදී. දැන් දිශාව විදිහට මෙයා චලනය වෙන ඉහළට නිසා ඉහළට f සමානයි මේ දානවා. ඒතකොට f විදිහට දානවා ඉහළට තියෙන සංප්‍රයුක්ත බලය. ඒ කියන්නේ t උඩට තියෙනවා පල්ලෙහාට විසපීරින විස්ස සමානයි 2යි a. මේක නම් තමයි 2 කියන්නේ. දැන් බලන්නකෝ අපිට සමීකරණ දෙකක් තියෙනවා. නොදන්න පදක් තියෙන්නේ 2යි. ඒතකොට ඔය සමීකරණ දෙක සමගාමී විදිහට විසඳලා t වලගයි a වලගයි හොයන්න පුළුවන්. මේ සමීකරණ දෙකෙන් සම එකතු කරනකොට t පදේ කැපිලා a වලින් විතරක් අගයක් a වලට විතරක් අගයක් එනවා. a වලගේ සමීකරණයට ආදේශ කරලා t වලගේ හොයන්න පුළුවන්. right. දැන් අපි තව જાතියක ගණනක් බලමුකෝ. දැන් මෙන්න මෙහෙම. මේක කිලෝග්‍රෑම් අපි හිතමුකෝ 2යි මේක කිලෝග්‍රෑම් 1යි. මේක තියලා තියෙන සුමට තලයක් මත මම මෙන්න බලයක් යොදනවා නිව්ටන් 30ක. අපෙන් අහලා තියෙනවා මේ දෙන්න චලනය වෙන ත්වරණයයි මේ දෙන්න අතර ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලය කොච්චරද කියලා. දැන් මේ ගානේදී වැදගත් දෙයක් තියෙනවා. මේ ගානේ කිලෝග්‍රෑම් 2 වස්තුව විදිහට තෝරගත්ත කියලා හිතන්න. එයාගේ මතයේ තියෙන බල වෙන්නේ බරයි. අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි. මෙයාගෙන් ඉදෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි. මේකෙන් මේ බලයයි නිව්ටන් 30යි තමයි මෙයා මතේ ඉරෙන්නේ. හැබැයි මේක මේ බලය නිසා චලනය වෙන්නේ මේ දිශාවටනේ. එතකොට අපිට f සමානයි n මේ ධාතී f විදියට දාන්න ඕනේ මේ පැත්තට තියෙන සංප්‍රයුක්ත බලයනේ. එතකොට මේ පැත්තට තියෙන සංප්‍රයුක්ත බලය ගත්තී මේ පැත්තට තියෙන මේ ඒ කියන්නේ මීට ලම්බකව තියෙන බල වලින් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒව ලම්බකව තියෙන්නේ. අපි පස්සේදී කතා කරනවා යම්කිසි බලයක් දෛශිකයක් අපි සලකන දිශාවට ලම්බක නම් ඒ දෛශිකෙන් ඒ පැත්තට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේ ගැටලුවේදී මේ r එකයි mg කිනුවේ වැඩක් වෙන්නේ නැහැ. ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. right. දැන් මේ ගානේදී අපිට වස්තුවක් තෝරගන්න පුළුවන් ආකාර මේකෙදි තුනක් තියෙනවා. මොනවාද ඒ ආකාර තුන? එක්ක කිලෝග්‍රෑම් එක විතරක්, නැත්තම් දෙක විතරක්, නැත්තම් මේ දෙන්නම එකට උනා. මොකද බලය නිසා චලනය වෙන්නේ දෙන්නම එකට නිසා. දැන් මම මේ වගේ ගැටලු හදනකොට වඩා පහසුයි මුලින්ම වස්තුව විදියට මේ දෙන්නවම එකට සලකලා f සමානයි මේ දාන එක. right? මුලින්ම වස්තුව විදියට මේ දෙන්නවම එකට සලකලා f සමානයි මේ දාලා ඊට පස්සේ බලමු කරන්න ඕනේ මොකක්ද කියලා. ඉස්සලාම වස්තුව සමානයි මේ දාන්න යන්නේ
වස්තුව විදිහට මේ දෙන්නවම එකට ගන්නවා. 2යි 2 මේකට අරගෙන මේ පැත්තට සමානයි මේ 10. දැන් එතකොට අර මං කියපු දේ මේ දෙන්නගේ බර මේ දෙන්න මත එදෙන අභිලම්භ ප්‍රතික්‍රියා බල තියෙනවා. හැබැයි මං තෝරගත්ත දිශාව මෙහෙට. අපි F විදියට දාන්න ඕනේ තෝරගත්ත දිශාවට තියෙන සංප්‍රයුක්ත බලය. ඒතකොට මේ බල දෙකෙන් මේ බල වලින් මේ පැත්තට බලපෑමක් ඇති වෙන්නේ නැති නිසා ඒවා අපිට අමතක කරන්න පුළුවන්. ඒ වගේම මේ දෙන්න අතර ඇතිවන බලත් බාහිර බල වෙන්නේ නැහැ. ඒ දෙන්න අතර ඇතිවෙන බල ඒ දෙන්න අතර ඇතිවෙන අභ්‍යන්තර බල වෙනවා. බාහිර බලයකට තියෙන්නේ 30 විතරයි. එතකොට අපිට F සමානයි මේ වල F විදියට දාන්න ඕනේ 30. 30 සමානයි. ස්කන්ධය මේ දෙන්නම එකට ගත්ත නිසා ස්කන්ධය වෙන්නේ කිලෝග්‍රෑම් 3යි. මේකෙන් ලීසියෙන් මේ වල අගිරන්න පුළුවන් 10යි කියලා. තෝරණයක් නිසා එකකයේ ms වෙන 2 ඊළඟට අපෙන් අහලා තියෙනවා කියලා හිතන්න මේ දෙන්න අතර ඇතිවන අභ්‍යන්තර බලය නැත්නම් අභිලම්භ ප්‍රතික්‍රියා බලය. දැන් චුට්ටක් ඒ කියන්නේ හිතමු. දැන් අපි මෙහි නිව්ටන් 30 බලයක් යොදපුවාම මෙයයි ස්පර්ශ වෙන නිසා මෙයා මත අභිලම්භ ප්‍රතික්‍රියා බලයක් ඇති වෙනවා. ඒ අභිලම්භ ප්‍රතික්‍රියා බලය මෙයා මත ඇති වෙන්නේ මෙහෙට. අපි ආ කියලා ගමු. මෙයා මත බලයක් ඇති වෙන එක ක්‍රියාව නම් ප්‍රතික්‍රියාව වෙන්නේ මෙයා මත බලයක් ඇති වෙන එක. ඒක මේ පැත්තට. තොර මට අපේ අහලා තියෙන මේ ආරෝලා. තොර කවුරු හරි මේ දෙන්නගෙන් කෙනෙක් සකතලා සමානයි මේ දාපුවාම අපිට ආරෝලාගේ හොයන්න පුළුවන්. මෙතනදී අපිට සමානයි මේ දාලා ආරෝලීසියම හොයන්න පුළුවන් කිලෝග්‍රෑම් එක වස්තුව විදිහට තෝරගත්තා. මොකද එතකොට මෙයා විතරයි බාහිර බලය වෙන්නේ. වස්තුව විදිහට මෙයාව තෝරගත්තොත් මේකත් බාහිර බලයක් මේකත් බාහිර බලයක්. ඒක නිසා ඊට වඩා ලේසි වස්තුව විදිහට මෙයාව තෝරගෙන සමානයි මේ දැම්මන කිලෝග්‍රෑම් එකට දැන් දානවා R හොයන්න මේ පැත්තට. එතකොට F විදිහට තියෙන්නේ R විතරයි. මොකද අපි මේ නිව්ටන් 30 බලය යොදලා තියෙන්නේ මෙයා මත. මේ යෙදෙන බලය නිසා තමයි මේ R වල අගය තීරණය වෙන්නේ. ඒ වුණාට මෙයා මත යෙදෙන බාහිර බලය වෙන්නේ මෙන්න මේ R එක විතරමයි. එතකොට මේ R එක විදිහට F විදිහට දාන්න ඕනේ R එක F විදිහට R සමාන ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි තෝරණය 10යි. එතකොට R වල තියෙනවා 10යි බලයක් නිසා ඒකකේ නිව්ටන්. right? දැන් අපි මේකේ යම්කිසි අදහසක් අපි නිව්ටන් නියම වලින් F සමානයි මේ දාලා ගණන් හදන ඒවා වලින් දුන්නා. මේ දීපු ගණන් මේ හදපු ගණන් ප්‍රමාණවත් නෑ. අපි මේකට අදාළව ටියුටෝරියල් එකක් අපේ FB page එකේ අපි දාන්න බලාපොරොත්තු වෙන ටයිප්මනින් FB page එකට ගිහිල්ලා FB page එකකින් ඒකේ ගණන් ටික හදලා ඒකේ තියෙන contact number එකට call එක දුන්නොත් බැරි ගණන් අපිට කියලා දෙන්න පුළුවන්. ඒකේ තියෙන්නේ FB page එක eSciTech class SL මේකෙන් සර්ච් කරන්න මේකේ අපේ ටියුටෝරියල් එකක් මේකට අදාළව දානවා. අපි උත්සාහ කරමු පස්සේ මේ දාන ටියුටෝරියල් එක සාකච්ඡා කරන්න. අපි ඊළඟට ගූර්ණය, සමතුලිතතාවය සහ ඝර්ෂණය කියන කොටස් සාකච්ඡා කරන්න තව වීඩියෝ එකකින්